ආයුබෝවන්. අද අපි බහුවර්ණ පේපර් එකක් විස්තර කරගන්න යන්නේ විවරණය කරගන්න යන්නේ. බහුවර්ණ දෙක පේපර් එක මේ පේපර් එක වීඩියෝ එකට ඇතුළත් කරලා තියෙන්නේ. උදාහරණයක් ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙන මුලින් උත්සාහ ගන්න පුළුවන්. මේ පේපර් එකේ බහුවර්ණ 20ක් තියෙනවා. අපි මුලින් 10ක් සාකච්ඡා කරන්න යනවා. කාලය බෙදෙන විදිහට. මේ බහුවර්ණ කරන විට විශේෂයෙන් ජෙනරල්, ඕර්ගැනික්, ෆිසිකල්, ඉනෝර්ගැනික් දැනන මාරු වෙමින් දැනුම හසුරවන්න පුරුදු වීම තමයි ඔයගොල්ලෝ කරගන්න. ඒක වියෝගත රචනා ප්‍රශ්න වලට බොහොම වැදගත් වෙනවා. ඒ කොටස් මාරු වෙනින් තමයි ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ කරගන්න තියෙන්නේ. උත්තර දෙන්න තියෙන්නේ. දැන් මේ බහුවර්ණ පේපර් එකේ පළවෙනි බහුවර්ණය භූමි අවස්ථාවේ ටයිටේනියම් 3 ධන කැටායනේ බාහිර ඉලෙක්ට්‍රෝනයේ ක්වොන්ටම් අංකය වෙනුයි. බාහිර ඉලෙක්ට්‍රෝනයේ ක්වොන්ටම් අංකය තීරණය කරන්න අපි බාහිර ඉලෙක්ට්‍රෝනය තිබෙන උපමට්ටම තීරණය කළ යුතුයි. ටයිටේනියම් පරමාණු ක්‍රමාංකය 22. ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයේ 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d2 අවුපා මුද්‍රණයන් ලියවෙන ක්‍රමය 10යි 18යි 20යි 22. දැන් මෙය අපි වඩා අයන තීරණය කරන විට වඩාත් සුදුසු වෙන්නේ මේ 3D අභ්‍යන්තරයට අරගෙන යන වින්‍යාසය. 1s2 2s2 2p6 3s2 3p6 3d2 4s2 ටයිටේනියම් 22 මේ. අප ඕන වෙන්නේ ටයිටේනියම් 3 ධන කැටායන. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් බාහිරින් ඉවත් වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන 3 ඉවත් වෙන්නේ බාහිරම තියෙන 4s වලින් 2යි අනිත් ඉලෙක්ට්‍රෝනෙ d වල. එන d වල එකක් ඉතිරි වෙනවා 3d1. 4s බින්. යම් ඉදිකින් උදාන මේ වින්‍යාසයේ යාගෙන ටයිටේනියම් 3 ගැන තීරණය කරනවා නම් මේ මොන ධර්මයමයි. ටයිටේනියම් 3 ගැන තීරණය කරනවා නම් මුලින්ම ඉවත් කරන්නේ 4s ඉලෙක්ට්‍රෝන. ඒ බිඳුව වෙනවා. තව එකක් ඉවත් වෙන ඒක මේ 3d වල. එහෙනම් මේ ටයිටේනියම් 3 දෙන කැටායනේ බාහිරින් තියෙන 3d1 එහි ක්වොන්ටම් අංක 12. මේ 3 කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය n d උපමට්ටමේ උද්දීගාංශ ක්වොන්ටම් අංක l වලින් l ට බිඳුව නම් s, එක නම් p, දෙක නම් තමයි d වෙන්නේ. එන l මෙතන දෙකයි. ඊළඟට මේ d එක පිරෙන්නේ පළවෙනිම කාක්ෂිකයට. දැන් මේ d වල කාක්ෂික පහක් තියෙනවා. ඒ පහට චුම්බක ක්වොන්ටම් අංක ඍණ 2, ඍණ 1 බිඳුව, ධන 1, ධන 2. ඒකෙන් මුලින්ම ඉලෙක්ට්‍රෝනෙ පිරෙන්නේ මේ ශක්තිය අඩුම කාක්ෂිකයට. එයනේ m සමානයි ඍණ 2. ඊළඟ s සමානයි කියන්නේ චුම්බක ක්වොන්ටම් අංකය. බැඳුම ක්වොන්ටම් අංකය ධන ඍණ භාගය. එයන්ව ටයිටේනියම් 3 ධන බාහිර ඉලෙක්ට්‍රෝනයේ ක්වොන්ටම් අංක කුලකය 3 2 ඍණ 2 ධන භාගය. ඒ තියෙනවා මෙහි 4 වෙනි උත්තරය.
හතරවෙනි උත්තරය. ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්නයට දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතා වැඩිම වන්නේ සංයෝග පහක් තියෙනවා. ඇමෝනියම් අයනය NOCl NO2Cl F3CNC නයිට්‍රජන් විද්‍යුත් ඍණතා වැඩිම වන සංයෝග ප්‍රභේද. ඒ විද්‍යුත් ඍණතාව තීරණය කරන්න නයිට්‍රජන් මුහුණුකරණය අපි ඉස්සෙවී යුතුයි. sp3 sp ක්‍රමයට s ගුණේ වැඩි වෙන හේතුවෙන් විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. මුහුණුකරණ සමානව නයිට්‍රජන් ආරෝපණ සැලකිය යුතුයි. එමෙත ඔක්සිකරණ තත්ත්ව සැලකිය යුතුයි. දැන් ඇමෝනියා බන්ධන තුනයි එකසර යෙදෙන ඉලෙක්ට්‍රෝනිකල් ගාමිතිය එතන VSCPR ඉලෙක්ට්‍රෝනිකල් ගාමිතිය චතුස්තරීය sp3 ඇමෝනියම් අයනය චතුස්තරීය sp3 NOCl इलेक्ट्रॉनिकल गामितीय चलीय त्रिकोणाकार sp2 NO2Cl මෙතන ඉලෙක්ට්‍රෝන තුනයි ඉතිරි දෙක අනිත් ඔක්සිජන් එක්ක දිත්ත බන්ධනයත් ඉලෙක්ට්‍රෝන 4යි 4යි 8යි 2යි 10යි අස්කාරය සමේ සංගත බන්ධනයක් ස්ථායි සංගත බන්ධනය ලැබෙන්නේ මේ යුගල එකක් ඔක්සිජන් දීන ඒක වාක්‍යය sp2 ඒ වගේම මෙතන ධන ආරෝපණයක් තියෙනවා F3CNC වලදී කාබන්ට ක්ලෝරින් 3 මෙතන නයිට්‍රජන්ට කාබන් මේ නයිට්‍රජන්ගේ සංයුක්ත ඉලෙක්ට්‍රෝන එකක් දැන් හවුලන තව හතරක් තියෙනවා. හතරෙන් මේ දිත්ත බන්ධනය ඇති කළොත් කාබන්ගේ සංයුක්තාවය අෂ්ටකේ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන මේ ඉලෙක්ට්‍රෝන හතරේ එකක් කාබන්ට දීන ත්‍රිත්ව බන්ධනය. එන මෙතන නයිට්‍රජන්ගේ VSCPR ඉලෙක්ට්‍රෝනික රේඛීය sp මුඛකරණය ඒ වගේම මේක ධනාරෝපණයක් තියෙනවා. වැඩිම විද්‍යුත් ඍණතාව නයිට්‍රජන්ගේ මෙම පස්වෙනි අවස්ථාවේ යන දෙවෙනි උත්තරය 5. එවැනි අවස්ථාවක දැනුම හරියට මේ අසුරව ගන්න කඩදාසියට මේවා සටහන් කිරීම. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන සංයෝගයේ IUPAC නාමය කොහොමද? සංයෝගයේ මේ විදිහට C3 C2 C2 C8 C8 දිත්ත බන්ධනයේ C2 මෙතන C8 COBr bromide මෙතන CONH2 amide දැන් මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හඳුන ගන්න ඕනේ මේ amide කාණ්ඩයට වඩා අම්ල හේලයිඩ් ප්‍රමුඛත්වයෙන් වැඩි. අම්ල හේලයිඩ් විදිහටයි නම් කරන්නේ එන මේක කාබොමොයිල් ආවිෂ්කාරණය විදිහට 1 2 3 වික්‍රමණ්‍ය අනිවාර්යයෙන් ඇතුල් වෙන්න ඕනි 4 5 3 ප්‍රොපිල් ආවිෂ්කාරණය. ඒක P අකුරෙන්
මෙතන 100ක්. දෙක කාබොමයිල් තුන ප්‍රොපිල් පෙන් හතර ඊනොයිල් බ්‍රෝමයිඩ් කියන එක ස්පේස් කරලා යන්නේ සෝඩියම් බ්‍රෝමයිඩ් වගේ ලවණයක් විදියට. මෙතන ස්පේස් වෙනවනේ එකලඟ ලියලා තියෙනවනේ උත්තරේ වැරදි. බ්‍රෝමයිඩ් ස්පේස් එකලා ලියන්නේ. අපිට මෙතන එකතු කරගෙන යන්න පුළුවන් හතර වලට අරගෙන හතර පෙන්ටිනොයිල් බ්‍රෝමයිඩ්. මෙතන ස්පේස් එක. එයන් උත්තරය 5. අපි ප්‍රශ්නේ මෙතන සීට් තුකාන්නේ මැද තියෙනවා. 2 3 4 5 6 ඒක හෙක්සිනොයිල් 4 5 හෙක්සිනොයිල් බ්‍රෝමයිඩ්. 5 හෙක්සිනොයිල් බ්‍රෝමයිඩ් මෙතන C2 නිසා කාබන් 6ක් වෙනවා දිග නාමය. එන උත්තරේ 5 හෙක්සිනොයිල් බ්‍රෝමයිඩ්. ඊළඟ හතරවෙනි බහුවර්ණය බලමු. රසායනික ගණනයක් කී තියෙනවා. ආම්ලික මාර්ගයේ සල්ෆයිඩ් මගින් අයඩින් අයන I2 බවට ඔක්සිහරණය වේ. කේයුත්තේ ග්‍රෑම් 1.07 සමග සම්පූර්ණ ප්‍රතික්‍රියාවෙන් ලැබෙන 0.25 Na2SO3 පරිමාව වනුයේ. Na2SO3 පරිමාව. මෙතන සමීකරණය අවශ්‍ය වෙනවා. සල්ෆයිඩ් අයඩින් SO3 දෙකරින ධන අයඩින් ආම්ලික මාර්ගයේ මේ සල්ෆයිඩ් දැන් සල්ෆේට් දක්වා ඔක්සිකරණය වෙනවා. අයඩින් I2 හරණය වෙනවා. මෙතන දෙකක් වෙනවා මුලින් මේ 2 තුලින් වෙන්නේ ධන ගාල. දැන් තුලිත වීම මෙතන සල්ෆර් ධන 4 සිට ධන 6 දක්වා දෙකකින් වැඩි. මේ අයඩින් තුන ධන 5 මෙන් දෙගුණය I2 බිඳුව මෙන් දෙගුණේ බිඳුවමයි 10 වෙනවා. ඒ සමය පහින් ගුණතර ඉක්වී වැඩි වීමක් 10ක් වෙනවා. දැන් සම්පූර්ණ කරමු තුලිත වීම ඔක්සිජන් 15යි 6යි 21 මෙතන 20යි 21 එන හයිඩ්‍රජන් 2 ආරෝපණ තුලිත මේ මවුල 5ට අයඩින් මවුල 2 දැන් ඉස්සෙල්ලම ඕනේ වෙන්නේ කීයුත්තේ 1.0 සමග ප්‍රතික්‍රියා වන 0.25 Na2SO3 පරිමාව. අපි KiO3 මවුල සොයන්න යනවා. KiO3 මෞලික ස්කන්ධයට අවශ්‍ය වෙනවා එකතු කර ගන්න පුළුවන් මවුල සමානයි 1.07 බෙදෙන්න මෞලික ස්කන්ධ සමාන වෙනවා 0.05 ඒ තමයි KiO3 මවුල. සල්ෆයිඩ් මවුල
තීරණය වෙනවා 2කට 5 1ට 2කින් 5 ප්‍රතික්‍රියාවන වන NE2SO3 මවුල දෙකෙන් 5 වැඩි කිරීම 0.05 පහෙන් වැඩි කළා මෙතන 25 දෙකෙන් බෙදුනම 0.125 NE2SO3 මවුල අවශ්‍ය වෙන්නේ 0.25 පරිමාණ වැය වෙන 0.25 ඝන ඩෙසිමීටරයක මවුල Na2SO3 සෝඩියම් සල්ෆයිඩ් පරිමාණ ලැබෙනවා මේ මවුල සාන්ද්‍රණින් බෙදී සාන්ද්‍රණිය 0.25 මුලින් ලැබෙන්නේ ඝන ඩෙසිමීටර වලින් 1000 වැඩි කිරීමෙන් ඝන සෙන්ටිමීටර දැන් මෙතන 0.125 වෙනීම 0.25 1000 වැඩි කළා ඝන සෙන්ටිමීටර 1000 වැඩි කළා මෙතන 12.5 ඉන්නේ 1250 වෙනීම 25 1250 වෙනීම 25 පරිමාණ 50ක් වැය වෙනවා උත්තරය වෙන්නේ 4 හතරේ ප්‍රශ්නෙට උත්තරය අපි පස්වෙනි එක විසඳමු දැන් මේ වගේ විසඳුම් වලට කාලය යම් ප්‍රමාණයක් වැය වෙනවා ඒවා බැලන්ස් වෙනවා අඩු කාලයක් වැය වෙන ප්‍රශ්න මගින් අපි මේ ප්‍රශ්නේ ඊළඟට කරන කාලය බැලන්ස් වෙන්න අපි ඊළඟට අවසාන ප්‍රශ්න පහ කරන්න යන්නේ වගන්ති බහුවර්ණ පහ. දැන් බලන්න පස්වෙනි එක A සහ B සංශුද්ධ ද්‍රව දෙකේ මෞලික වැගින් වික්ත කළද පමණකට විශ්ල කරලා ඒදී පරිපූර්ණ ද්‍රාවණයක් ලැබුණි. කෙල්වින් 300 දී වාෂ්පයේ සමග සමතුලිත වීමෙන් පසු වාෂ්පයේ A to B මෞලානුපාතය 1:2 වේ. වාෂ්ප පරිමාණ 4.15 ඝන ඩෙසිමීටර වන අතර පීඩනය 3.615 වර්ග මීටර නිව්ටන් විය. ද්‍රව කලාපයේ සමතුලිත A මෞල භාගය වන මේ විදිහට මෙතන A හා B ද්‍රාවණයේ තියෙන A හා B මෞලයේ වැගින් මිශ්‍ර කළදී ආරම්භය ඊළඟට මේ A වලින් B වලින් වාෂ්ප වී තමයි වාෂ්ප කලාපය ඇති වෙන්නේ මේ වාෂ්ප කලාපය තුන වාෂ්ප A to B 1:2 මෞලානුපාතයෙන් තියෙනවා 1:2 මෞලානුපාතයෙන් තියෙනවා මේ පරිමාණ උෂ්ණත්වයේ පීඩනය දීලා තියෙනවා වාෂ්පයට අපි PV සමාන NRT යොදන මෞල සයන්ය PV බෙදන්න RT වාෂ්ප මෞල පීඩනය 3.610 පස්සේ බලේ පරිමාණ 4.15 වැඩි කිරීම 10 3 ඝන මීටර RT R.914 මවුලෙට කෙල්විනට නිව්ටන් මීටර T300යි කෙල්වින් මෙතනින් n ලැබෙනවා වාෂ්පීය මවුල සුළු වීම මෙතන 4.15 කියලා දෙකයි දෙවලක් වෙන 6 බෙදුනම 0.6 මේ 10 වර්ගයේ
ප්‍රක්‍රියා 10 වෙනවා. මේක සුළුයි. ඔය දශමය මෙන්න මේ අනුපාතයට ප්‍රතිරේඛ. එන වාෂ්පයේ ඒ මවුල වාෂ්පයේ ඒ මවුල සමානයි මේ දශමයෙන් මේ දෙක එකතු කරාම 3යි 3න් 1 3න් 1 3න් 1 කියන්නේ දශම 2. වාෂ්පයේ B මවුල මේ 3න් 2යි. ඒ කියන්නේ දශම 4යි. දශම 4යි. එම මවුල ප්‍රමාණය ලැබුණේ මේ ද්‍රව කලාපයේ ඒදී වාෂ්ප වේගය. එනම් ද්‍රව කලාපයේ ඉතිරිම මේ මවුල. ද්‍රව කලාපයේ ද්‍රවයේ ඉතිරි ඒ මවුල. ආරම්භක මවුල 1.2 අඩුයි. අඩු 9.8 B මවුල එකෙන් අඩු වෙනවා 0.7 0.6 මවුල. දැන් ඒ තමයි සමතුලිත මවුල. මේවා අඩු වෙනවා 0.8ට සහ 0.6. අන්න දැන් එතනින් තමයි සමතුලිත මවුල භාගය ලැබෙන්නේ. ඕමනාවෙන්නේ ද්‍රව කලාපයේ සමතුලිත ඒ මවුල භාගය. ද්‍රවයේ සමතුලිත x සමානයි ඒ තිබෙන 0.8ක් මුළු මවුල මේ දෙකේ එකතුව 1.4 දෙකෙන් බෙදුනම 4 බෙදීම 7න් 4 වෙනි උත්තරය. හයවෙනි ප්‍රශ්නය පහත සමාන සංයෝග නයිට්‍රෝකරණ හැකියාව අඩුවන පිළිවෙල වන්නේ. මේ තියෙන සංයෝග මෙතිල් බෙන්සීන් තියෙන නයිට්‍රෝ බෙන්සීන් තියෙන methoxy benzene තියෙන phenol සහ chlorobenzene නයිට්‍රෝකරණය වීමේ හැකියාව අඩුවන පිළිවෙල. ඒ තීරණය වෙන්නේ මේ බෙන්සීන් වැනි කාණ්ඩවල නියාමක ගුණාංක. මේ බෙන්සීන් වල සක්‍රිය කරනවා නම් නයිට්‍රෝකරණය බොහෝ වේගයෙන් වෙනවා. මේ පීනෝනික් OH වලින් බලන්න ඉතාම සක්‍රිය කරනවා. ඒ නිසා මේ සියල්ලගෙන වේගයෙන් නයිට්‍රෝකරණය වෙන්නේ D. පීනෝ ළඟට සක්‍රිය කිරීමේ හැකියාව මේ OC3 මෙතොක්සි ඊතර කාණ්ඩයට තියෙනවා. ඊළඟට මේ මෙතිල් බෙන්සීන් C3 කාණ්ඩය කරනවා. මේ නයිට්‍රෝ බෙන්සීන් සම්පූර්ණ වික්‍රිය කරනවා. Cn එක ඕතපෙරා නියාමක වන අතර වික්‍රිය කරනවා. ඒ නිසා ඊළඟට E අඩුම වෙන්නේ B. DC AEB පළවෙනි උත්තරය. හයවෙනි ප්‍රශ්න සඳහා ඊළඟ හත්වෙනි ප්‍රශ්නය ජලීය කියුප්‍රික් ක්ලෝරයිඩ් ද්‍රාවණයකට වැඩිපුර සාන්ද්‍රයක්ෂය එකතු කිරීමෙන් ලැබෙන ද්‍රාවණයේ වර්ණය සහ සංකීර්ණ ප්‍රභේදය වන්නේ. කියුප්‍රික් ක්ලෝරයිඩ් ද්‍රාවණයකට සාන්ද්‍රයක්ෂය එකතු කිරීම. සාන්ද්‍රයක්ෂය එකතු කිරීම. මේ සාන්ද්‍රයක්ෂය එකතු කිරීමෙන් ලැබෙන සංකීර්ණ අයනය සහ ඒ වර්ණය.
මේ කියුප්‍රික් ලවණයට සාන්ද්‍රේක්ෂය එකතු කිරීමේදී මේ නිල් පාට අලුමිනියම් අතරමැදි කොළ පැහැ ලබා දී අවසානයේ කහ පාට හැරෙනවා. ඒ කහ පාට වෙනට ලැබෙන්නේ කියුප්‍රික් අයනයේද අර සියවනි ක්ලෝරයිඩ් අයන හතරක් මැද සංගත වෙනවා. මේක ධන දෙක විනීකය හතර සුළුයි දෙක ඍණ සංකීර්ණ අයනයක් ඇතිවෙන් මේ කහ පාටින් අවසානයේ ලැබෙනවා. මේ සාන්ද්‍රේක්ෂය සංග ක්‍රියා කිරීමෙන් මේ ලැබෙනවා. මෙතන උත්තරය දෙක කහ පාට මේ CuCl4 දෙක රින් මේ 6 මේ 7 අටවෙනි ප්‍රශ්නය පහක සංයෝග CH3MgBr ක්‍රියාත්මක ප්‍රතිකාරක සමග ප්‍රතික්‍රියාවීමේ වේගය වැඩි වෙන පිළිවෙල බලයි. ඒ මුලින් තියෙන කාබොක්සිලික් අම්ලය CH3C double OH දෙවෙනි තියෙන ඇල්ඩිහයිඩ් එක තුන්වෙනි තියෙන ඇල්කයිල් ආම්ලයිඩ් දෙවෙනි හතර ඩීට තියෙන ඇල්කොහොලයක් CH3CH2OH මේ ග්‍රීන්හාල්ට් ප්‍රතිකාරක ආම්ලික හයිඩ්‍රජන් දෙවෙනි ප්‍රවේදයක තමයි වේගයෙන් ක්‍රියා කරන්නේ. ඒ හයිඩ්‍රජන්ගේ ආම්ලික ගුණය වැඩි නම් ප්‍රතික්‍රියාවෙම ඉතා වැඩි වේගයෙන් සිදු වෙනවා. ඇල්ඩිහයිඩ් කීටෝන් එක ඊට වඩා අඩු වේගයෙන් ක්‍රියා කරන මොකද ඒක නියුක්ලිය පිළික ආකලන. දැන් මේ කාබොක්සිලික් හයිඩ්‍රජන් බොහොම ආම්ලිකයි. ඒ කියන්නේ සෑහෙන ආම්ලිකයි. ඊළඟට ඇල්කොහොල් අඩුම ආම්ලිකතාවය ඇල්කයිනේට තියෙනවා. එයාගේ ප්‍රතික්‍රියාව වැඩි වෙන පිළිවෙල වන්නේ අඩුම ඇල්ඩිහයිඩ්. ඊළඟට ඇල්කයින් ඊළඟට ඇල්කොහොලේ වැඩිම BCDE තුන්වෙනි උත්තරය. නවවෙනි ප්‍රශ්නය ලෝහායන අඩංගු ජලීය ද්‍රාවණයක් තුළින් වැඩිපුර හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායු ගුණනය කරනාදී එහි කළු අවක්ෂේපයක් ලැබීම ද්‍රාවණයේ අඩංගු විය නොහැකි ලෝහායනය වන්නේ. උත්තරවල තියෙනවා කියුප්‍රික්, කැඩ්මියම්, mercury, nickel, silver. mercury, nickel, silver. ආම්ලික මාර්ගී එක්ත්‍රිස්වා යවන විට කියුප්‍රික් කළු පාට අවක්ෂේපය mercury, nickel, silver කළු. කැඩ්මියම් සල්ෆයිඩ් කහ පාට. මේ කහ පාටින් එනම් අදාළ නොවන එකයිනේ කැඩ්මියම් කියන එකයිනේ දෙවෙනි උත්තරය. දහවෙනි ප්‍රශ්නය PV සමානයේ 3.1 Mn C වර්ගයේ බා සමීකරණයට අනුව පරිපූර්ණ මායුක අණුවල මුළු චාලක ශක්තිය සමාන වන්නේ. මුළු චාලක ශක්තිය සමාන ප්‍රකාශන PV සමානයි 3.1 Mn C වර්ගයේ බා. දැන් මේන් අපි චාලක ශක්තිය ප්‍රකාශය වෙන් කර ගන්නවා. මුලින් එකාන්තික චාලක ශක්තිය වෙන් කරගෙන අණු ප්‍රමාණය ගුණ කරාම වායු චාලක ශක්තිය. මෙතන වායු අණු චාලක ශක්තිය කියන්නේ වාගයෙන් C වර්ගයේ බා. අපි දැන් සමානතාව ලබා ගන්න මේ දෙක සුළුවෙන් දෙකෙන් වැඩි කරා 3න් එක ලැබෙන 3න් බෙදුවා n ලැබෙනවා. මේ තියෙන්නේ එකාන්තික චාලක ශක්තිය අනුගමනය වැඩි කරාම වායුවේ චාලක ශක්තිය මේ තියෙනවා.
වායයට ආරෝප ශක්තිය ඒක E කිව්වොත් අපි මෙතන 3න් 2යි E PV එහෙනම් ලැබෙනවා 3 බෙදීම 2 PV වායුවේ තාප ශක්තිය 1.5යි PV 1.5යි PV තුන්වෙනි උත්තරය